විඳින්නීම මේ සන්ධ්‍යාවේ අප මෙලෙස ස්වාමීන් වහන්සේගේ පුදුසුන වටා ඒකරාශී වී සිටින්නේ සමත සුද්ධෝ ස්වභාව සමග ඒකාත්මික වෙමින් දිව්‍ය සප්‍රසාද මංගලෝත්සවය සැමරීමටයි. එදා මහ බ්‍රහස්පතින්දා දින අප සමිදානන් වහන්සේ ස්වකීය ශරීරය තම ශ්‍රාවකයන් අතර බෙදා දුන්නේ මතු පරම්පරාවලදී එම උතුම් වූ අවස්ථාව සිහිපත් කරනු පිණිසය. මේ සියල්ල සිතී තබා ගනිමින් උන්වහන්සේගේ ජීවමාන බව අප ජීවත් තුළ අත්දකින්නට අවසි වරම් පතමින් අප මෙම ශුද්ධෝ යාගයට බැතියෙන් සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. ප්‍රිය සහෝදරයනි මේ ශුද්ධ දිව්‍ය යාගය ඔප්පු කරන්නට අපගේ හදවත් සෝසි කරගනිමු. අපගේ පාපයට අපි මනස්ථාපනය වෙමි. ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිමු. වගේම අද විශේෂ ආකාරයෙන් මෙම දිව්‍ය යාගය තුළදී අපි යාඥා කර සිටිමු. පසුගිය සතියේ අපේ නියෝ වූ මයිකල් පීරිස් යන අප සහෝදරයාගේ ආත්මය වෙනුවෙන් ඔවුනුත් සජීවීව මෙම දිව්‍ය යාගය තුළදී ඔහුගේ ආත්මය ඒ සහෝදරයාගේ පවුලේ සියලු දෙනා ඔහුගේ ආත්මය වෙනුවෙන් සජීවීව සම්බන්ධ වෙනවා යාඥා කරන්නට මෙම දිව්‍ය පූජාව තුළදී. ඒ නිසා අපි විශේෂ ආකාරයෙන් මයිකල් පීරිස් නැමැති අපගේ සහෝදරයාගේ ආත්මය වෙනුවෙන් අපි යාඥා කර සිටිමු. සියලු බලත් දෙවියන් වහන්සේටද සහෝදරනීය ඔබට සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ ආදරෙමි. ඒ මාගේ වර්ධිය මාගේ මහත්වර්ධිය එයින් බාධා පිළිකරන්න පිළිද සියලු සුවයන් මාශුභාග්‍යය මාගේ සහෝදරනීයවද මා උදෙස අපගේ ස්වාමීන් සියලු බලපිළිවෙන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුසේක්වා. ආමේන්. ஆண்டவரே இரக்கமாயிரும். கிறிஸ்துவே இரக்கமாயிரும். ஆண்டவரே இரக்கமாயிரும்.
ස්වර්ගීය දෙවියන් වහන්සේට මහිමේ වේවා. සියලු බලන දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනික පුත්‍රෝ ස්වාමීනි, ජේසුස් ක්‍රිස්තුනි, දෙවී ස්වාමීනි, දේවාච බාලකයාණනි, පියාණන්ගේ පුත්‍රයාණනි, ලොවේ පවුලන වහන්සේ අපේ ප්‍රාර්ථනා කරමු. ලොවේ පවුලන වහන්සේ අපගේ යතුම පිළිගත් මෙනව. පියාණන් වහන්සේගේ දකුණු පසේ වැසින වහන්සේ අපට කරුණා කළ මෙනව. සදාපයන් වහන්සේ සමග දෙවියන් වහන්සේගේ මහිමෙහි වැඩවසනා වූ ජේසුස් ක්‍රිස්තුනි, එකම සුදෝතයන් වහන්සේ වහන්සේගෙන්, එකම ස්වාමීන් වහන්සේ වහන්සේගෙන්, එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේගෙන්. ආමේන්. අපි යාඥා කරමු. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ දුක් ප්‍රාර්ථී හා මරණයේ සීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිදානය අපට දුන්සේක් වේද. ඔබගේ ගැලීමේ පලාප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමට අපට වරම් දුන මැනව. මේ ගීතේ පියාණන් හා ශුද්ධාභ්‍යයන් හා සමග එකම දෙවියන්ව සදාකල් වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූ ඔබ වහන්සේගෙන්ම ලැබේවා. පළමුවන කියවීම නික්ඥාම් පොතෙන් ගත් පාඨයකි. මෙය වනාහි සමිඳානන් වහන්සේ ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන රුධිරය වේ. මෝසෙස්ද ඇවිත් සමිඳානන් වහන්සේගේ සියලුම ආඥා හා නියෝග සෙනඟට දැන්වීය. සියලු සෙනඟද එක හඬින් උත්තර දෙමින් සමිඳානන් වහන්සේගේ ආඥා සියල්ලම අපි ඉටු කරන්නෙමුයි කීහ. ඉන්පසු ඔහු උන්වහන්සේගේ ආඥා සියල්ලම ලියා තැබීය. පසුදින උදය අලියම ඔහු නැගිට කන්ද පාමුල පූජාසනයක්ද ඊශ්‍රායල් ගෝත්‍ර 12 අනුව ශීලාම් ස්තම්භ 12ක් ඉටු කළහ. පසුව ඔවුහු ඊශ්‍රායල් ජනයා අතරෙහි තරුණයන් යැවීය. ඔවුහු දවනයාග පූජා හා ගවයන් මරා සහභාගීකමේ පූජාද සමිඳානන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් ගොඩසාගෙන එය බඳුන් වලට දැමීය. ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේය. පසුව ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවීය. ඔවුහුද පිළිතුරු දෙමින් සමිඳානන් වහන්සේ වදාළන සියල්ල අපි ඉටු කරන්නෙමුයි කීහ. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනඟ මත ඉසිමින් මේ වනාහි සමිඳානන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ ගිවිසුම ස්ථිර කරන ලේයයි පැවසීය. දේවාක්‍යසේය. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර මම ගැලවීමේ කුසලානයගෙන සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නෙමි. සමිඳුන් මාහට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම්ද? මම ගැලවීමේ කුසලානය ගන්නෙමි. සමිඳුන්ගේ නාමයෙන් යාඥා කරන්නෙමි. සදහැවතුන් මරණය සමිඳුන් අභියස අගනේය. සමිඳුනි මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි. සැබවින්ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි.
ඔබේ දාසියාගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදුසේක. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි. සමිඳුන්ගේ නාමය අමතා අයදින්නෙමි. එසේය සමිඳුන්ගේ මුල් සෙනග ඉදිරියෙහි මාගේ බාරහාල ඉටු කරන්නෙමි. இரண்டாம் வாசகன் எபிரேயருக்கு எழுதிய திருமுகத்திலிருந்து வாசகன். சகோதர சகோதரிகளே, இப்போது கிறிஸ்து தலைமை குருவாக வந்துள்ளார். அவர் அருளும் நலன்கள் இப்போது நமக்கு கிடைத்துள்ளன. அவர் இப்போது நமக்கு செய்யும் கூடாரம் முன்னதை விட மேலானது, நிறைவை மிக்கது. அது மனிதர் கையால் அமைக்கப்பட்டது அல்ல. மனிதர் கையால் அமைக்கப்பட்டது அல்ல, அதாவது படைக்கப்பட்ட உலகை சார்ந்தது அல்ல. அவர் பலியாக படைத்த இரத்தம் வெள்ளாட்டு கிடாய்கள், கன்று குட்டிகள் ஆகியவற்றின் இரத்தம் அல்ல. அவரது சொந்த இரத்தமே. அவர் ஒரே ஒரு முறை தூயகத்திற்குள் சென்று எக்காலத்திற்கும் என அதை படைத்து நமக்கு என்றும் உள்ள மீட்பு கிடைக்கும்படி செய்தார். வெள்ளாட்டு கடாக்கள், காளைகள் இவற்றின் இரத்தமும் குடாரியின் சாம்பலும் தீட்டுப்பட்டவர்கள் மீது தெளிக்கப்படும் போது சடங்கு முறைப்படி அவர்கள் தூய்மை பெறுகிறார்கள். ஆனால் கிறிஸ்துவின் இரத்தம் வாழும் கடவுளுக்கு நாம் வழிபாடு செய்யுமாறு சாவுக்கு அழைத்து செல்லும் செயல்களிலிருந்து நம் மனச்சான்றை எத்துணை, ஏனெனில் என்றுமுள்ள தூய ஆவியினால் தம்மை தாமே கடவுளுக்கு மாசற்ற பலியாக கொடுத்தவர் அவரே. இவ்வாறு அவர் புதிய உடன்படிக்கையில் இணைப்பாராயிருக்கிறார். கடவுள் அழைக்கப்பட்டவர் அவரால் வாக்களிக்கப்பட்ட என்றும் நிலைக்கும் உரிமை பெற்றை பெறுவதற்குமென்ற இந்த உடன்படிக்கையை உண்டானது. இது ஒரு சாவின் மூலம் ஏற்படுத்தப்பட்டது. இந்த சாவு முந்திய உடன்படிக்கையில் மீறி செய்த குற்றங்களிலிருந்து மீட்பளிக்கப்பட்டது. இது ஆண்டவர் வழங்கும் அருள்வாக்கு. ස්වර්ගයෙන් පහළවන ජීවනදායක භෝජනය මමය. යමෙක් මේ භෝජනයෙන් වැළඳුවොත් ඔහු සදාකල් ජීවත් වන්නේ යැයි සමිඳානන් වහන්සේ වදාරන සේක. ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනා සමග වනසේක්වා. සුවිශේෂක මාර්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. පාස්කු වැටළු පෝතකයා පූජා කරනු ලබන නොමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ.
එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් නුවරට යන. ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේ. ඔහු පස්සේ යන. ඔහු යම් ගෙදරකට ඇතුල් වන්නේද ඒ ගේ හිමියාට කතා කොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරයේ කොහිදැයි කියා ස්වාමින් වහන්සේ අසනසේකැයි කියන්න. එවිට සකස් කොට සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙල කරන්නයි ඔවුන්ට වදාළසේ. ශ්‍රාවකයෝ පිටත්ව නුවරට ගියහ. උන්වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ලම සම්භවී. ඔවුහුද පාස්කු භෝජනය පිළියෙල කළ. ඔවුන් ආහාර වළඳමින් සිටියදී උන්වහන්සේ කූපගෙන ආශිර්වාදය පවසා ඒවා කඩා ඔවුන්ට දී ගන්න මේ මාගේ ශරීරය වදාළසේ. උන්වහන්සේ කුසලානක්දගෙන තුති පුදා ඔවුන්ට දුන්සේ. සියල්ලෝම එයින් පානය කළ. තවද උන්වහන්සේ ඔවුන්ට කතා කොට මේ බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධීරයය. සැබවින්ම මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී මම නැවත මිදියුස පානය කරන දිනය එනතෙක් මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි වදාළසේ. ඔහු ගීතයක් ගයා ඔලිව් කන්දට නික්ම ගියහ. ස්වාමින් වහන්සේගේ ගැලයුදායක සුබවදන නම් මෙසේය. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි දිව්‍ය සප්‍රසාද මංගල්‍ය සමග ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය, ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධීරයේ මංගල්‍ය අද අපි සමග පසුගිය අවුරුදුවල වගේ සාමාන්‍යයෙන් අපිට දිව්‍ය සප්‍රසාද වහන්සේගේ පෙරහැරක්වත්, ඒ වගේම දිව්‍ය සප්‍රසාද වහන්සේට විශේෂාකාරයෙන් ගෞරව, ඒ වගේම ප්‍රශංසාව පුද කිරීමට වාතාවරණයක්, සමූහයක් හැටියට, එහෙමත් නැත්නම් මීසමක් හැටියට එකට එකතු වෙලා කරන්නට අපට නොහැකි වෙලා තියෙනවා. අද විශේෂාකාරයෙන් අපි මෙනෙහි කරන්නට ඕනේ ක්‍රිස්තුස් වහන්සේ ඇයි එදා පූප අරගෙන අපට කිව්වේ මෙන්න මාගේ ශරීරයයි, ඒ වගේම එදා මිදියුස අරගෙන අපට කිව්වේ මෙන්න මේ මාගේ රුධීරයයි, මේ පානය කරන්න කියලා ඇයි ස්වාමින් වහන්සේ අපට කිව්වේ කියන එක ගැන විශේෂාකාරයෙන් අද අපි මෙනෙහි කරන්න. එදා ජේසු හිටපු ප්‍රදේශයේ ඇවිල්ලා ජේසු ජීවත් වුණේ, ජේසු එහෙට මෙහෙට ඇවිද්දේ මේ ලංකාව වගේ අපේ ලංකාව තියෙනවා නම් මේ ලංකාව හරියට තුනකට බෙදලා ඒ තුනෙන් එකක වගේ භූමි ප්‍රදේශයක් තුළ තමයි ජේසු එහෙට මෙහෙට ගියේ. එතකොට ජේසු මේ ලෝකයට ආවේ අපිත් එක්ක ජීවත්. ජේසු මේ ලෝකයට ආවේ අපිත් එක්ක සදාටම ජීවත් වෙන්න. අපි කියනවානේ වචනය තෙමද මාංශගත වුණේ නේ. වාක්‍යානෝ මාංශගත වුණා. මේ ලෝකයට ආව අපිත් එක්ක ජීවත් වෙන්න. ඒ ආපු ජේසු එහෙට මෙහෙට
ඇවිද්දේ අපේ ලංකාවේ භූමි ප්‍රමාණය 3/1 වගේ භූමි ප්‍රදේශයක් තුල. ඒ ප්‍රදේශයේ තමයි දැන් අපි කියනවා ඊශ්‍රායල්, පලස්තීන. මේ පොඩි කොටසක් තුල. ඉතින් එදා ජේසු එහෙට මෙහෙට ගියා. ඒ වගේම ජේසුට ඒ වැලි කතර එහෙමත් නැත්නම් අපි වගේ ශාස්ත්‍රීයක එහෙමත් නැත්නම් ඊටාම ස්වයං පෝෂිත රටක් බවට පත් වෙලා තිබ්බේ නැහැ. ගහකොළ තියෙන වැලි පාරවල් තිබ්බා, බොරළු පාරවල් තිබ්බා. මේ හැමදේම සුවඳ ස්වාමින් වහන්සේට තේරුණා. ඒ වැලි පොළවේ ඒ දූවිලි වල ඒ මිනිස්සුන්ගේ දහඩිය සුවඳ, ඒ මිනිස්සුන්ගේ ඒ දුප්පත් බව නිසා ඔවුන් ගොඩාක් තාඩන පීඩනවලට නායක පූජකයන් විසින් ඔවුන්ව පහත් කොටලා තිබ්බා. ඒ හැමදේම මේ ජේසුට තේරුණා. ඒ දිලිඳු මිනිස්සුන්ගේ දුක ජේසු හඳුනගත්තා. අවුරුදු 3ක් පුරාවටම අපේ බයිබලයේ සඳහන් වෙනවා වගේ ජේසු එහෙට මෙහෙට ගියා. එක එක පුදුම කරා. දුප්පත් මිනිස්සුන්ට සමහරක් වෙලාවට දේශනා අහන්න ආපු මිනිස්සුන්ට කණ්ඩ දුන්නා. කණ්ඩ දීලා තමයි දේශනා. ඒ වගේම ජේසු මේ විශේෂයෙන් මේ අවුරුදු 33ට වඩා අවුරුදු 3ක් අපි කියනවා ප්‍රසිද්ධ ජීවිතය කියලා. මේ ප්‍රසිද්ධ ජීවිතය තුළ ජේසු මිනිස්සුන්ට ඉතාම සංගීත. ඉතින් මේ අවසානයේදී ජේසු අන්තිම රාත්‍රී භෝජනයේ අවස්ථාවට ආපුවම ජේසුට තේරෙනවා, ජේසුට ඕන වෙනවා හැමදාටම කොහොමද මම මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ? මට මේ ලෝකයෙන් දැන් යන්නට කාලය ඇවිල්ලා ඉවරයි. කොහොමද මම මේ මිනිස්සුත් එක්ක මේ මිනිස්සුන්ට දැනෙන විදිහට ජීවත් වෙන්නේ? එතකොට ස්වාමින් වහන්සේ තේරෙනවා ඒ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය හැමදාමත් ගෙදර තියෙන දේ තමයි මොනවද? අපිට නම් පාන් බා. ඒගොල්ලන්ට රොටි වෙන්නට පුළුවන්. පූප අපි කියනවා පූප කියලා. නේ? ඒගොල්ල හැමදාම ඒ රොටි කන. වෙන වෙන රටවල් වලටත් ගියා නම් අපිට ගොඩාක් රටවල් තියෙනවා. ඒ රටවල් වලට ගියාම පාන් නැති මේසයක් වැඩක් නැහැ. මොන දේ තිබ්බත් කමක් නැහැ. පාන් නැත්තම් ඒ මේසය අංග සම්පූර්ණ නැහැ. කෑම මේසය අංග සම්පූර්ණ නැහැ. ඒ වගේ ජේසු දැක්ක මේ මිනිස්සුන්ගේ ජීවිතයෙන් වෙන් කරන්නට බැරි දෙයක් තමයි මේ පාන් කියන්නේ. ඒකින්ද ස්වාමින් වහන්සේ ඒ පාන් අරන් කියනවා මෙන් මේ මාගේ ශරීරයයි. ඒත් එක්කම මිදියුස අරගෙන කියනවා මෙන්න මේ මාගේ රුධිරයයි කියලා. ඇයි මේ මිදියුස ගත්තේ? ඇයි වතුර ගන්න තිබෙන්නේ? වතුර හැම කෙනාම බොනවා. ඇයි මිදියුස්ම ගත්තේ? ඒ කාලේ මිදියුස සංකේතවත් කරේ සතුට, ප්‍රීතියට. කොහේ හරි අපි තැනකට ගියාම, විශේෂ තැනකට ගියාම, මංගල්‍යයකට ගියාම, විවාහ උත්සවයකට ගියාම මොනවද? එතන අනිවාර්යයෙන්ම ඒ දවස්වල මිදියුස තිබ්බා. මිදියුස සංකේතවත් කරේ ප්‍රීතියට. එතකොට ස්වාමින් වහන්සේ ජීවත් වෙනවා නම් ප්‍රීතිය තියෙන්නත් ඕන. ස්වාමින් වහන්සේ අපි හැම කෙනාටම ප්‍රීතියයි. එදා ඒ හිටපු මිනිස්සුන්ට ජේසු කියන්නේ ප්‍රීතිය. උන්වහන්සේ ගාව හිටපුවාම හැමදේම අපිට තියනවා කියන ඒ ප්‍රීතියක් ඒ මිනිස්සු ගාව තියෙනවා. ඒද ස්වාමින් වහන්සේට ඕන වෙනවා ඒ ප්‍රීතියත් අපට ලබා දෙන්න. එතකොට ස්වාමින් වහන්සේ කියනවා මොනවද? මෙන්න මේ මාගේ ශ්‍රී, මෙන්න මේ මාගේ ශ්‍රී රුධිරයයි මේගෙන පානය. එතකොට අපි හිතලා බලපුවහම මේ ශ්‍රී ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය, ස්වාමින් වහන්සේගේ මේ ශ්‍රී රුධිරය තමයි මොනවද? උන්වහන්සේගේ සම්පූර්ණ පැවැත්ම.
දැන් මම ගත්තොත් මගේ සම්පූර්ණ මගේ ශරීරයේ මගේ ලේ මගේ ආත්මය මේ හැමදේම මොනවාද? මගේ සම්පූර්ණ පැවැත්ම. එතකොට මේ දිව්‍ය සත්‍ය සාවාකාරයෙන් හැම පූජාවකදීම මේ පූප ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයේ බවට පත් වෙනවා. මේ මිදි රස ස්වාමින් වහන්සේගේ රුධිරයේ බවට පත් වෙනවා. එතකොට අපි මොනවද ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ පැවැත්ම එහෙමත් නැත්නම් කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා full existence කියලා. සම්පූර්ණ පැවැත්ම මේ අල්තාරයේ මතට අපි ගේනවා. එතකොට අපි හොඳට හිතලා බැලුවොත් මේ මොනවද? උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණ වශයෙන් මිනිස්සයාට දීලා ගියා. මිනිස්සයා මේ පූපයක් හැටියට තියෙන උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කරද්දී ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රී රුධිරය පානය කරද්දී මේ මිනිස්යාගේ සෑම අවයවයකටම මේ දේ මාංශගත වෙනවා. උන්වහන්සේ එක්තරා විදිහට මාංශගත වෙනවා. හැම ඇටමස් නහරයකම මේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය මොකද වෙන්නේ? යාව ජීව. එහෙමත් නැත්නම් එක් වෙන්නේ. එතකොට ස්වාමින් වහන්සේට ඕන වුණේ අපිත් එක්ක හැමදාම ජීවත් වෙන්න. ඒකින්ද ස්වාමින් වහන්සේ මේ සප්‍රසාදාකාරයෙන් අපි උන්වහන්සේව ලබාගද්දී අපේ ජීවිතේ අපේ ශරීරයේ අපේ ආත්මයේ ස්වාමින් වහන්සේ යාව ජීව වෙලා අපිත් එක්ක සදහටම ජීවත් වෙනවා. ඉතින් අද මේ සුද්ධ වූ ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය සමරද්දී අපිට ස්වාමින් වහන්සේ ආරාධනා කරන්නේ උන්වහන්සේ වගේ. උන්වහන්සේ අපේ ජීවිතයට ඇවිල්ලා යාව ජීව වුණාම අපි තවත් ජේසු කෙනෙක් බවට පත් වෙනවා. ඒ ජේසුට කියන්න පුළුවන් කමක් තියෙන්නට ඕන. එහෙමත් නැත්නම් ජේසු එදා කිව්වේ හැම දෙයක්ම මේ සම්පූර්ණයෙන්ම කෙලින්ම කියලා දැම්මා. ව්‍යංගාර්ථයක් නැහැ උන්වහන්සේ. උන්වහන්සේ කියනවා මේක ගන්න මේ මාගේ ශරීරයයි. මේක ගන්න මේ මාගේ රුධිරයයි. කෙලින්ම කියනවා. කාට වුණත් උන්වහන්සේ කෙලින්ම කියලා දැම්මා. ඒකින්ද ජේසු එදා සැබවින්ම ඊටාම අපි කියනවා කාට වුණත් සමහරක් වෙලාවට අර මනුස්සයාට කෙලින් මිනිස්සෙක් කියන්න ඕන දේ කෙලින් කියනවා. කරන්න ඕන දේ කරනවා කියලානේ. ඒකින්ද උන්වහන්සේගේ කීමයි උන්වහන්සේගේ ක්‍රියාවයි අතර කිසිම වෙනසක් තිබ්බේ නැහැ. උන්වහන්සේ මොනවද කිව්වේ? අන්න ඒ දේ කළා. උන්වහන්සේ මොනවද කෙරුවේ? අන්න ඒ දේ කිව්වා. ඒකින්ද අද නිකන් හිතලා බලන්න අද අපිට ගම් වතුර ඇවිල්ලා තියෙනවා. අද අපිට මේ මුළු ලෝකේටම කොරෝනා වසංගතය ඇවිල්ලා තියෙනවා. ඒක මැද්දේ මේ ගම් වතුර සුලිසුලන් ඒ වගේම නාය මේ හැම දෙයක්ම මැද්දේ ජේසු අද හිටියන ජේසු මොනවා කරයි? අද අපිට ජේසු අඬ ගහනවා තවත් ජේසු කෙනෙක් වෙන්න. එතකොට අපි ජේසුලා නම් අපි ජේසු වගේ වෙන්නේ. එතකොට ජේසු අද අපි අතර හිටියානම් ජේසු මොනවා කරයිද? අද මේ වහගෙන හැම කෙනාම මේ පෙට්ටි වගේ ඉන්න මොහොතක වටේ වහගෙන මේ ගෙවල් වල වහගෙන එළියට යන්නේ නැතුව බයේ ගැහි ඒ වගේම සමහරක් කට්ටිය තමන්ගේ බඩු උඩුමහලට අරන් ගිහිල්ලා තවත් ගෙදරකට දාලා ගම් වතුර එනවා කියලා බයේ මේ අවස්ථාවක ජේසු අපි අතර හිටියානම් ජේසු මොනවා කරා? ජේසු පල්ලිය වහගෙන ජේසු පල්ලිය ඇස්සේ ඉඳගෙන යාඥා කර කර ඉඳී කියලා හිතනවා. ඒ හින්දා අද විශේෂාකාරයෙන් අපි කල්පනා කරන්නට ඕනේ මේ ජේසු අපේ ජීවිතයට ඇතුල් වෙනවා නම් ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරය ආකාරයෙන් අපේ ජීවිතයට අපේ ඇටමස්නහරයට අපේ ආත්මයට ඇතුල් වෙනවා නම් අද අපි ජේසු වෙනුවෙන්
ජේසු කෙනෙක් විදියට අද අපි මොනවද කරන්නේ? අපිට ගොඩාක් දේවල් තියෙනවා. අපිට ආඥා කරන්නට පුළුවන්. අද අපිට පාරට යන්නට බෑ. එක එක නීති රීති ගොඩාක් තියෙනවා නේ. ඒ නීති රීති මැද්දේ වුණත් අපිට ගොඩාක් දේවල් කරන්නට පුළුවන්. මොකද කතෝලිකයන් හැටියට අපි රජයේ නීතිය අපේ මනුෂ්‍ය නීතියට පිටුපාලා ගියොත් අපි මේ නීතිය පිළිපදින්නට අවශ්‍යතාවයක් නැහැ. රජයෙන් පවත්වන සෑම නීතියක්ම අපේ හෘද සාක්ෂියට එකඟ නැත්නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට මේ නීති කඩ කරන්න පුළුවන්. ඒක කතෝලික හැම කෙනෙක්ගේම වගකීම. ඒකෙන්ද සමහරක් වෙලාවට අපිට කරන්නට පුළුවන් තියෙන දේ අපි කරන්න නැතුව ඉන්නට පුළුවන්. ඒකෙන්ද මේ සම්වාසී අපි හැම කෙනාම අපිට කරන්නට පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. අපිට සමහරක් වෙලාවට කණ්ඩ තියෙනවා. සමහරක් අයට අපි අපේ වටේ ඉන්න අපගේ සහෝදර සහෝදරයන්ට කණ්ඩ නැති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි කතෝලිකයෝද ක්‍රිස්තියානීද බෞද්ධද මුස්ලිම්ද කියලා බලන්න බෑ. අපේ වටේ ඉන්න සහෝදර සහෝදරියන් සමග අපි බෙදා ගන්න. මේ තමයි ජේසු කෙනෙක්ගේ වගකීම. ඒ වගේම අපට හැකි ආකාරයෙන් කොරෝනා තවත් මිනිස්යන්ට ඇවිල්ලා ඒ කොරෝනා වලින් දුක් විඳගෙන ඉන්න මොහොතේ ඒගොල්ලන් හැරදාලා පලා යනවා වෙනුවට මම අද කියන්නේ ඒගොල්ලත් එක්ක ඉඳලා අපිත් කොරෝනාව වැළඳ ගන්නට ඕන කියලා. නමුත් අපිට පුළුවන් ආකාරයෙන් මේ මිනිස්සුන්ට උදව් වෙන්නට පුළුවන්. ඒගොල්ලන්ට කන්න තියනවද බොන්න තියනවද කියන එක අපිට බලන්නට පුළුවන්. ඒ වගේම මානසික සුවයක් දෙන්නට පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් දීලා නේ කතා කරලා කොහොමද හොඳින් ඉන්නවද කියලා අහන්නට පුළුවන්. ඒ වගේ පුංචි දේවල් වලින් අපි හැම කෙනාටත් ජේසුලා වෙන්නට පුළුවන්. අපේ සහෝදර සහෝදරියන්ව මේ කොරෝනා වසංගතයෙන් විනාශ වෙන්න ඇරලා අපේ ජීවිතයක් නැහැ. අපේ අසල්වැසිය නැතුව අපිට ජීවිතයක් නැහැ. ඒක ජීවිතයක් නෙමෙයි. ඒ හින්දා සෑම කතෝලිකයෙක්ගේම වගකීම තමයි මේ වසංගත තත්ත්වය තුල මේ ගම් වතුර තත්ත්වය තුලත් සුලිසුලන් තත්ත්වය තුලත් නායෑම් තත්ත්වය තුල කොහොමද අපි ජේසු කෙනෙක් වෙන්නේ? මේ ශ්‍රී ශරීරයේ මේ ශ්‍රී රුධිරයේ අපේ ඇටමස් වහන් ආහාරවලට එක්තරා විදියකට සම්බන්ධ වෙද්දී එක් වෙද්දී අපි ජේසු කෙනෙක් වෙන්න. මොකද එදා ඒ ජේසුට ඒ පාරවල් වල සුවඳ හොඳටම දැනුණා. ඒ ජේසුගේ කටේ තිබ්බේ ස්වර්ගයේ වචන වගේ කටේ තිබ්බේ උන්වහන්සේ. ස්වර්ගයේ ඒ සුවඳ තිබ්බා ඒ වචන. ඒත් එක්කම ඒ දූවිලි වල සුවඳ උන්වහන්සේ හොඳට හැඳින්වුවා. ඒ වගේ ඒ ජේසු අපේ ඇටමස්නහරවල අපේ ආත්මය තුල ජීවත් වෙනවා නම් අපි සැබවින්ම ජේසු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක හරි අමාරු දෙයක් අපේ මිනිසයන් හැටියට. නමුත් උන්වහන්සේ අපට අඳගහන්නේ. උන්වහන්සේ මේ ලෝකයේ තුල උන්වහන්සේ අපිට ගියේ ඉරිදාට කලින් ඉඳලා උන්වහන්සේ කියනවානේ කල්පාන්තයේ දක්වා මම නුඹ සමග සිටිමි. දිව්‍ය සප්තසාදාකාරයෙන් අපිත් එක්ක උන්වහන්සේ හැමදාටම ඉන්නවා. ඒකින්ද ඒ බලය ඒ ශක්තිය අපි විශ්වාස කරගෙන අපිත් ජේසු කෙනෙක් වෙන්නට උත්සාහ කරමු. මේ කොච්චර වේදනාවන් තිබ්බත් කොච්චර දුක් තිබ්බත් කොච්චර විපත් තිබ්බත් අපිට මේ හැම විපතකදීම උන්වහන්සේගේ බලයේ ශක්තිය තියෙනවා. අපි උත්සාහ කරනවා. අපි උන්වහන්සේ විශ්වාස කරනවා. ඒකින්ද මේ සප්‍රසාද මංගල්‍යයේ දවසේ අපි හොඳට මතක් කරගන්න මේ පූප මේ මිදියුස උන්වහන්සේගේ ශ්‍රී ශරීරය බවට පත් වෙලා ශ්‍රී රුධිරය බවට පත් වෙලා අපි ඒක ලබා ගත්තී. අපේ ජීවිත සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ ජීවිතයේ බවට පරිවර්තනය වෙනවා. එහෙම පරිවර්තනය වෙන්නේ නැත්නම් අපි ලබා ගන්න උන්වහන්සේගේ ශ්‍රී රුධිරය ශ්‍රී ශරීරය ලබා ගන්නේ හැම මොහොතකම අපි ඒ පානය කරන ඒ අනුභව කරන උන්වහන්සේගේ ශරීරයෙන් රුධිරයෙන් කිසිම පළක් නැතුව. ඒකින්ද අපට එසේ සිතන්නට ක්‍රියාත්මක වන්නට බලයේ ශක්තිය දෙන්නට කියලා අද අපි විශේෂ ආකාරයෙන්
මේ දිව්‍ය පූජාව තුළදී අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. இறையேசுவிலே பிரியமானவர்களே, இன்று நாங்கள் ஆண்டவருடைய திருவுடல் திரு இரத்த பெருவிழாவை நினைவு கூறுகின்றோம். நாம் எல்லோரும் நமது அன்றாட வாழ்க்கையிலே உணவு உண்கின்றோம். உணவில்லாமல் நாங்கள் உயிர் வாழ முடியாது. உணவு உட்கொள்கின்ற பொழுது அது நமது உடலுக்கு சக்தியை தருகின்றது, பலத்தை தருகின்றது. ஆனாலும் நாங்கள் உண்ணுகின்ற உணவு அனைத்தும் இறந்த செத்த உணவைத்தான் உண்கின்றோம். அது கடலில் பிடிச்சதாக இருந்தாலும் சரி, காட்டில் பிடிச்சதாக இருந்தாலும் சரி, அது மரக்கறியாக இருந்தாலும் சரி, அது இறந்ததன் பிற்பாடுதான் நாங்கள் உண்கின்றோம். யாரும் இறக்காத உயிருள்ள உணவை உண்பது இல்லை. அந்த இறந்த உணவு சக்தியாக பலமாக நமது உடலுக்கு சென்று நம்மை இயக்குகின்றது. ஆனால் அன்பார்ந்தவர்களே, நாங்கள் பார்க்கின்றோம், நற்கருணை ஒன்றை நாங்கள் உயிருள்ள உணவாக உண்கின்றோம். ஆண்டவருடைய உடலை, ஆண்டவருடைய இரத்தமும் அது இறந்த ஒன்றல்ல, உயிருள்ள உணவு. நாங்கள் உண்ணுகின்ற பொழுது அது நமக்கு பலத்தை தருகின்றது, சக்தியை தருகின்றது. இன்றைய முதலாவது வாசகத்தை நாங்கள் பார்க்கின்ற பொழுது அங்கே உடன்படிக்கை செய்யப்படுகின்றது. கடவுளுக்கும் மனிதனுக்கும் இடையே உடன்படிக்கை ஒன்று மேற்கொள்ளப்படுகின்றது. அங்கே விலங்குகளுடைய இரத்தம் சிந்தப்படுகின்றது. உடன்படிக்கை அடையாளமாக விலங்குகளுடைய இரத்தம் சிந்தப்படுகின்றது. அதே போன்றே ஆண்டவன் இயேசுவும் நம்மோடு ஒரு உடன்படிக்கை செய்து கொண்டார். அங்கே அவர் தனது இரத்தத்தை சிந்தினார். தனது இரத்தத்தை சிந்தி அந்த உடன்படிக்கையை மேற்கொண்டார். ஒரு உடன்படிக்கை மேற்கொள்கின்ற பொழுது 2 விடயங்கள் அங்கே அடங்குகின்றது. ஒன்று, எமக்கு அங்கே உரிமை இருக்கின்றது, அந்த உடன்படிக்கையிலே உரிமை இருக்கின்றது. இரண்டாவது, அந்த உடன்படிக்கையிலே கடமை இருக்கின்றது. நாங்கள் பார்க்கின்ற பொழுது பெரும்பாலும் அந்த உரிமையை பற்றி நாங்கள் பேசுவோம். எதை எடுத்துக்கொண்டாலும் நமக்குள்ள உரிமைகளை பற்றி நாங்கள் அதிகமாக பேசிக்கொள்வோம். ஆனால் அதில் உள்ள கடமைகளை நாங்கள் மறந்து விடுவதுண்டு. ஆண்டவன் இயேசுவினுடைய உடன்படிக்கையை பார்க்கின்ற பொழுது அங்கே இறுதி உணவு, ஆண்டவருடைய பந்தியிலே, ஆண்டவருடைய உணவிலே, ஆண்டவருடைய திருவிருந்திலே பங்கு பற்றுவதற்கான உரிமையை நாங்கள் பெறுகின்றோம். அதே வேளையிலே நமக்குள்ள கடமை இருக்கின்றது. நாங்கள் ஒலிவ மலைக்கு செல்ல வேண்டும், கல்வாரி மலைக்கு செல்ல வேண்டும். அங்கே எம்மை நாங்கள் பலியாக்க வேண்டும், மற்றவர்களுக்காக எம்மை நாங்கள் பலியாக்க வேண்டும். அதுதான் எமக்குள்ள கடமை. அன்பானவர்களே, நாங்கள் விவிலியத்தை எடுத்துக்கொண்டால் பல புதுமைகளை ஆண்டவர் நிகழ்த்தி இருக்கின்றார். அப்பங்களை பலுக செய்திருக்கின்றார். திராட்சை ரசத்தை, தண்ணீரை திராட்சை ரசமாக மாற்றி இருக்கின்றார். ஆனால் அந்த புதுமைகளிலே ஒருபோதும் ஆண்டவர் இது என் உடல், இது என் இரத்தம் என்று கூறியது இல்லை. ஆனால் அந்த இராப்போசன நற்கருணையை ஏற்படுத்துகின்ற வேளையில் மட்டும் ஆண்டவர் இயேசு கூறுகின்றார், இது என் உடல், இது என் இரத்தம். அன்பானவர்களே, அந்த இராப்போசனத்திற்கு, அந்த திருவிருந்தை ஏற்படுத்துகின்ற பொழுது அவர் வெறுமனே ஏற்படுத்தவில்லை. அங்கே ஆண்டவர் இயேசு சீடர்களை தயார் செய்கின்றார். எவ்வாறு சீடர்களை அவர் தயார் செய்கின்றார் என்றால்,
அவர்கள் ஆர்வம் கொள்ள செய்கின்றார். அவர்கள் ஆர்வத்தோடு கேட்கின்றார்கள், ஆண்டவரே, நாங்கள் எங்கு பாஸ்கா விருந்திற்கு ஆயத்தம் செய்ய வேண்டும்? இந்த பாஸ்கா விருந்திற்கு அவர்கள் ஆவலோடு இருக்கின்றார்கள். அன்பானவர்களே, ஆண்டவருடைய திருவிருந்தை, ஆண்டவருடைய உடலை இரத்தத்தை பெற்றுக்கொள்வதற்கு நாங்களும் ஆவலாக இருக்க வேண்டும். அன்பானவர்களே, அது இன்றைய சூழ்நிலையை எடுத்துக்கொண்டால் நாங்கள் இப்பொழுது இந்த லாக்டவுனில் இருக்கின்றோம். இந்த லாக்டவுனை எடுத்ததன் பிற்பாடு ஒரு சில நாட்கள் நமக்கு தரப்பட்டிருக்கும். அங்கே நாங்கள் எங்கெங்கு செல்கின்றோம் என்று சிந்திக்க வேண்டும். நம்மில் எத்தனை பேர் ஆலயத்திற்கு சென்றிருக்கின்றோம்? அந்த வேளைகளிலே ஆண்டவரை காண வேண்டும், ஆண்டவரை பெற வேண்டும் என்று சொல்லி நாங்கள் எத்தனை பேர் ஆவலாக இருந்திருக்கின்றோம்? நமது வாழ்க்கையிலே நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். மேலுமாக ஆண்டவன் இயேசு கூறுகின்றார், அங்கே ஒரு ராப்போசன விருந்த ஏற்பாடு செல்லுகின்ற பொழுது, நீங்கள் பயணம் செல்லுகின்ற பொழுது உங்களுக்கு எதிராக ஒரு நபர் வருவார். அந்த நபரை நீங்கள் பின்தொடருங்கள், அவரை பின்பற்றுங்கள். அன்பானவர்களே, எமது வாழ்க்கையிலே நாங்கள் ஒரு பக்கமாக செல்லுகின்ற பொழுது நாங்கள் எந்த பக்கம் செல்ல வேண்டும் என்று ஆண்டவர் கூறுகின்றாரோ அதை நாங்கள் எதிர்கொள்ளுகின்ற பொழுது எமது பாதையை நாங்கள் மாற்றிக்கொள்ள வேண்டும், எமது பயணத்தை நாங்கள் மாற்றிக்கொள்ள வேண்டும். அப்பொழுதுதான் நாங்கள் சரியான இடத்தை சென்று அடைய முடியும். மேலுமாக பார்க்கின்றோம் அன்பானவர்களே, இந்த ராப்போசன அந்த பாஸ்கா விருந்தை ஏற்பாடு செய்கின்ற பொழுது, அங்கே ஆண்டவர் அந்த பாஸ்கா விருந்துக்கு செல்லுகின்ற பொழுது அங்கே எல்லாம் ஆயத்தமாக இருந்தது அந்த அறையினுள்ளே. அதே போன்று ஆண்டவன் இயேசுவை இந்த திருப்பலியிலே, திருவிருந்திலே ஆண்டவருடைய உணவையும் இரத்தத்தையும் நாங்கள் பெறுவதற்கு நாங்கள் ஆயத்தமாக இருக்க வேண்டும், தயாராக இருக்க வேண்டும். உமது உள்ளம், உமது மனநிலை தயார் நிலையிலே இருக்க வேண்டும். அன்பானவர்களே, மிக முக்கியமானது, அந்த ராப்போசனத்திலே ஆண்டவர் இயேசுனுடைய பிரசன்னம் இருந்தது, ஆண்டவர் இயேசுனுடைய உடனிருப்பு இருந்தது. ஆண்டவர் இயேசு தன்னை பகிர்ந்தார், தன்னை முழுமையாக கையளித்தார். ஆகவே இன்றைய காலகட்டத்தை நாங்கள் எடுத்துக்கொண்டால் மிகவும் ஒரு இக்கட்டான சூழ்நிலையிலே இருக்கின்றோம். நற்கருணையை தொட முடியாத சூழ்நிலையிலே, நற்கருணையை பெற முடியாத சூழ்நிலையிலே, நற்கருணையை எட்டத்திலே இருக்கின்றது. நாங்கள் ஒளிரும் திரைகளிலே இப்பொழுது திருப்பலி காண்கின்றோம். சில வேளைகளிலே நமக்கு தோன்றும், இது நல்லாவே இருக்கின்றது, டிவியில் பூசை பார்க்குறது நல்லா இருக்குது, கொஞ்ச நேரத்தாலே முடிஞ்சிடும், எல்லாம் படிக்கிட தேவையில்லை, போக தேவையில்லை. டிவியிலே பூசை பார்ப்பது மிகவும் நல்லாக இருக்கின்றது. நமது மனநிலையம் இப்படியே தொடர்ந்தால் நல்லா இருக்கும் என்று சிலருக்கு தோன்றிருக்கக்கூடும். அன்பானவர்களே, ஆண்டவரை நாங்கள் தூரமாக வைத்திருக்கின்ற இந்த காலங்களிலே ஆண்டவரை நாங்கள் தொட வேண்டும், ஆண்டவர் எங்களை தொட வேண்டும். ஆண்டவருடைய இரத்தம், ஆண்டவருடைய உடல் திருப்பலியிலே குருவானவர் தனது கைகளை வைத்து செபிக்கின்ற பொழுது அந்த அப்பமும் ரசமும் ஆண்டவருடைய உடலாகவும் இரத்தமாகவும் மாறுகின்றது. அதெல்லாம் இவ்வளவு காலமும் நாங்கள் ஒவ்வொரு திருப்பலியிலும் பெற்றுக்கொண்டோம். ஆனால் இக்காலங்களிலே நாங்கள் அதை பெற முடியாமல் இருக்கின்றோம். ஆகவே அன்பானவர்களே, இருந்தாலும் நற்கருணை என்று சொல்லுகின்ற பொழுது அது பகிர்வு, நற்கருணை என்று சொல்லுகின்ற பொழுது அது அன்பின் அடையாளம். ஆண்டவரோட உடலை இரத்தத்தை நாம் பெற முடியாவிட்டாலும் நாங்கள் எங்களுக்குள்ளே இருப்பவற்றை இல்லாதவர்களோடு பகிர்ந்து கொள்ளுகின்ற பொழுது அங்கே நாங்கள் நற்கருணையை பகிர்கின்றோம். ஆண்டவன் இயேசு எங்களுக்குள்ளே நற்கருணையை பெறுகின்ற பொழுது நாங்கள் ஆண்டவர் இயேசுவாக மாறுகின்ற தன்மை எமது பகிர்விலே நாங்கள் இயேசுவாக மாறுகின்றோம். எமது இந்த பிரதேசத்தை சூழ்நிலை எடுத்துக்கொண்டால் கொரோனா ஒரு புறம், வெள்ளம் ஒரு புறம், மண் சரிவு ஒரு புறம் என்று சொல்லி நாங்கள் மிகவும் இக்கட்டான சூழ்நிலையில் இருக்கின்றோம். பலர் மிகவும் துன்பப்படுகிறார்கள், சிரமப்படுகிறார்கள். ஆனால் நம்மில் பலர்
அவ்வாறான சிரமங்களை பெரிதாக அனுபவிக்க மாட்டோம். அவ்வாறானவர்கள் நம்மிடம் இருப்பவற்றை துன்பப்படுகளோடு பகிர்கின்ற பொழுது நாங்கள் அங்கே நற்கருணையாக மாறுகின்றோம். ஆண்டவருடைய உடலாகவும் இரத்தமாகவும் மறு கிறிஸ்துவாக நாங்கள் மாறுகின்றோம். ஆகவே அன்பானவர்களே, நமது முக கவசங்களை எறிந்துவிட்டு மீண்டும் நற்கருணையை, ஆண்டவருடைய திருவுடலையும் திரு இரத்தத்தையும் நாங்கள் பெறுவதற்காக தொடர்ந்தும் ஆண்டவரிடத்திலே மன்றாடுவோம். அந்த அருள் பாக்கியம், அந்த வல்லமை நிறைந்த அந்த ஒரு பிரசன்னம், ஆண்டவருடைய உடலையும் இரத்தத்தையும் பெறுகின்ற அந்த பாக்கியம் மீண்டும் நமக்கு கிடைக்க வேண்டும் என்று சொல்லி, இந்த இக்கட்டான சூழ்நிலைகள், துன்பமான சூழ்நிலைகள் நம்மிடமிருந்து அகன்று போக வேண்டும் என்று சொல்லி தொடர்ந்தும் இந்த பலியின் ஊடாக நாங்கள் மன்றாடிக் கொள்வோம். தந்தை, மகன், தூய ஆவியானவரின் பேராலே ஆமென். එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනක පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද්‍ර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සෑම කලකම පෙර පියන් වහන්සේගෙන් ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නම් මාම නොලැබ පියන් වහන්සේ සමග එකම භවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මාම ලැබුවේ. මිනිස් සමෝදේශාද අප ගැලීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළ සේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්නි මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යව සේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිල් පිලාතුයන්ගේ කුරුසියේ ඇදගස්නු ලැබ මරණ වේදනාවින්ද උපුත් වී තැන්පත් කරනු ලැබූ සේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වැනිදා උත්ථාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක. ජීවතුන්ද මරුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යද කෙළවරක් නොමැත්තේය. පියන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවසරුන් මගින් කතා කළ සේක. අපොස්තලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මළුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි දැන් අපගේ පොදු අදහස් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ තබා අපි කනලව් කර සිටිමු. நாங்கள் இப்போது எங்களுடைய மன்றாட்டுகளை ஆண்டவர் முன்னால் வைத்து ஜெபிப்போம். ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවධානමනද ශුද්ධ සභා මාතාව උදෙසා අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි, දිව්‍ය සප්‍රසාද මංගලෝත්සවයේ සමරන අද දින ඔබ වහන්සේගේ දූත මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා විශේෂාකාරයෙන් කැඳවා ඇති අප සුදුතුම් පියාණන් ඇතුළු පූජක හා ගිහි පැවිදි සැමට නීතියට වඩා ප්‍රේමයට මුල් තැන දෙන කැප වූ ජීවිත ගත කිරීමට අවසි වරම් ලැබෙන පිණිසද අප දේශයේ හා ජනනායකයන් උදෙසා අපි ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, දිනෙන් දින පිරිහෙමින් පවතිනා වූ අප මව් රටේ අනන්‍යතාවය නැවත වතාවක් ඉහළට ඔසවා තබමින්
සැබෑ ජනතා නියෝජිතයන් ලෙස පරාර්ථකාමී හා සත්‍යවාදී පාලන තන්ත්‍රයක් මෙරට තුළ පිහිටුවීමට ඔවුන්ට අවසි සුදුම් වරම් ලැබෙන පිණිසද තරුණ හා ළමා පරපුර දෙසා අපි ආඥා කරමු. සර්ව බලධාරී දෙවිපියාණනි, සංකීර්ණ සමාජයක ජීවත් වන්නා වූ අප තරුණ හා ළමා පරපුර නපුරාගේ විනාශාකාරී ක්‍රියාවන්ගෙන් මුදවාගෙන සැබෑ ජීවිත වෙනසක් අත්දකිමින් තම කැඳවීම තුළ සරුඵල දරන්නට ඔවුන්ට අවසි ශුද්ධාත්ම මෙහෙයවීම හා ශක්තිය ලැබෙන පිණිසද அன்பு தெய்வமே இறைவா, உமது திரு ரத்தத்தையும் உடலையும் எமக்கு தந்தமைக்காக நன்றி. நாம் என்றும் உம்மோடு உம்மில் வாழ்ந்து உமது அன்பை பிறரோடு பகிர்ந்து வாழ வரமருள வேண்டுமென இறைவா உம்மை மன்றாடுகின்றோம். அன்பு தெய்வமே, நோயினால் துன்புறும் அனைவரையும் உம் பாதம் வைக்கிறோம். அவர்களை உமது வல்லமையுள்ள கரங்களால் தொட்டு குணமாக்கி அருளும் வேண்டுமென இறைவா உம்மை மன்றாடுகின்றோம். අපි සුළු මොහොතක් අපගේ දිනෙත් පියාගෙන අපගේ පෞද්ගලික යදුම අපි ස්වාමීන් වහන්සේට ඔප්පු කර සිටිමු. අපගේ දුක, අපගේ වේදනාව, අපගේ කම්කටොළු, අපට තියෙන අභියෝගය මේ සෑම දෙයක්ම අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබා උන්වහන්සේගේ අභිමතය අනුව අපට ඒවා ඉටු කර දෙන මෙන් අපි ඉල්ලා හිටිමු. நாங்கள் சிறிது நேரம் எங்களுடைய கண்களை மூடி எங்களுடைய வேண்டுதல்கள், தேவைகள், எங்களுக்கு இருக்கின்ற சவால்கள், எங்களுடைய துக்கங்கள், வேதனைகள் அனைத்தையும் நாங்கள் ஆண்டவர் முன்னால் வைத்து நாங்கள் ஜெபிப்போம். இது எங்கள் ஆண்டவராகிய இயேசு கிறிஸ்து வழியாக நாம் உம்மை மன்றாடுகின்றோம். සහෝදරවරුනි, මාගේ සහෝදරගේ ආගිය සීල බලඥයන් වහන්සේට
ප්‍රසන්න වන පිණිස ඒ ආඥා කරන්න. දෙවි ස්වාමිනී මේ පුදන දෙවි ස්වාමිනී මේ පුදන පඬුරු ඒකත්වයේ හා සාමයේ සංකේතයක් වන්නාසේම ඉමගින් ඔබ වහන්සේගේ ජනකායට සාමයෙන් හා එකමුතුකමින් ජීවත් වීමට වරම් ලැබේවා. මේ ගීතය අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ස්වාමිනී පරිශුද්ධ පියාණනී සියලු බලධිස් දාතර දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්හි අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය සත්‍ය වූද සදාතන වූද පූජකයාණන් වන වහන්සේ සදාඩම පවතින යාගේ පිළිවෙත ස්ථාපනය කරමින් ගැලීම දායක බිලිපඬුරක් වශයෙන් තමන් වහන්සේම පළමුවෙන් ඔබට ඔප්පු කළසේක. තවද උන්වහන්සේ සේවීම පිණිස එම යාගේ ඔප්පු කිරීමට අපට නියම කළසේක. එසේ ඒ ශුද්ධ මංගල භෝජනයේදී ජීවදායක කූපේ අනුභව කරමින් උන්වහන්සේ නැවත වඩිනතු උන්වහන්සේගේ මරණය අපි සිහි කරන්නෙමු. එයින් සුරදූත අග්‍රදූත සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදෙන් අපගේ ගීතරාවේදෙක් කරමින් උන්වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධ සවිශුද්ධ लोकागदे स्वामी सुशुद्धे मासंगे महिमे प्रीति दे स्वर्गे जय श्री देवा स्वामी वंशे नाम वर्तमान भाग्यवती स्वर्गे जय श्री देवा. इसे स्वामिनी वහන්සේ සැබවින්ම සවිශුද්ධ සියලු ශවිශුද්ධතාවය උපත වහන්සේම එයින් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මෙන් ආයදිමු. අපේ සේ අදිනීමේ පඬු අපෝදේශ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත් වන සඳහාය උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර කූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. வண்ணமே புனவருந்தியவின் கிண்ணத்தை எடுத்து நன்றி செலுத்தி தம் சீடருக்கு அளித்து அவர் கூறியதாவது, அனைவரும் இதை வாங்கி பருகுங்கள், ஏனெனில் இது புதிய நித்திய உடன்படிக்கைக்கான என் இரத்தம். இது பாவ மன்னிப்புக்கென்று உங்களுக்காகவும்
எல்லாருக்காகவும் சிந்தப்படும். இதை என் நினைவாக செய்யும். අපේ විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙයින් පියාණනි, උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක රූපයේද ගැලීමදායක කුසලාන්ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනතර ආයද සිටිමු. ස්වාමිනී, මුල්ලේ පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මෙන ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්, ක්ලේඩස් නැමැති අපගේ රජගුරුතුමන්, සකල පූජක පිරිසද සමගේම ස්වභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැන. මෙලොවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මයිකල් පිරිස් නැමැති ඔබ වහන්සේගේ දාසයා සීකල මෙන ප්‍රසාද ස්නාපනයේදී පාපයට නැසමින් ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ ඔහු උන්වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සලසනු මැනව. உயிர்த்தெழும் நம்பிக்கையுடன் இறந்து போனங்கள் சகோதர சகோதரிகளை இறந்தோர் அனைவரையும் நினைவு கூர்ந்து ஒளிமிக்கவும் திருமணம் ஏற்றுக்கொள்ளும். உங்கள் அனைவர் மீது இரக்கமாயிரும். இறைவனின் கன்னித்தாயானும் ஆட்சி மிக்க மரியா, அவரது துணைவர் புனித சூசையப்பர், புனித அப்போஸ்தலர், எங்கள் பாதுகாவலர்களாகிய புனித ராயப்பர் சின்னப்பர், புனித யோசபா, இவ்வுலகில் உமக்கு உகந்தவராயிருந்தவராகிய புனிதர் அனைவருடன் நாங்கள் நிலையான வாழ்வில் தோழமை கொண்டு உம் திருமகன் இயேசு கிறிஸ்து வழியாக உம்மை புகழ்ந்தேத்தும் வருமருள உம்மை மன்றாடுகின்றோம். උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවි පියාණනි ශුද්ධාත්මයන් වහන්සේ සමග එකඩොසනා වහන්සේට සකල ගෞරවයක් මහිමයත් සදාටමත් වේවා. ගැලීමදායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි අඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩසින අපගේ පියාණනි, වහන්සේගේ ශ්‍රී නාමය ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මිලිඳිට වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කරනු මැනව. අපට වර්ධ කරන්නේගේ වැරදි අපට මා කරන්නාක් මෙන් අපගේ වැරදි කමා කරනු මැනව. පාපවස්සාට අසීමට අපට ඉඩ නොදී අයහපත නමුදාගත මැනව. ස්වාමිනී, සියලු අයහපත නමුදා ගන්නා මෙන් අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙනමින් අපි අයද
ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. ஆண்டவராகிய இயேசு கிறிஸ்துவே அமைதியை உங்களுக்கு விட்டுச் செல்கின்றேன், என் அமைதியை உங்களுக்கு அளிக்கின்றேன் என்னும் அப்போஸ்தலருக்கு மொழிந்தீரே. எங்கள் பாவங்களை பாராமல் உமது திருச்சபையின் விசுவாசத்தை கண்ணோக்கி எங்களுக்கு அமைதி ஒற்றுமையில் அழிந்தருள திருவுளம் கொள்வீராக. என்றென்றும் வாழ்ந்து ஆட்சி செய்கின்றவர் நீரே. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියලු දෙනා සමග නිරන්තරයෙන් පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. මෙන්න දේව අජබාලකයන්, මෙන්න ලොවේ පවහරණ තෑන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවුම් ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමී
අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, මේ දිව්‍ය භෝජනයේ මගින් ඔබගේ දෙවි භවයෙන් අප සහභාගී වූ ආත්මෙන් ඔබගේ රාජ්‍යයේදී සදාකල්ලි එම සහභාගීත්වයෙන් තෘප්තිමත් වීමට අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක, රාජකම් කරනසේක. ස්වාමින් වහන්සේ ඔබ සියලු දෙනා සමග වනසේක්වා. සියලු බලඇති දෙව් මහෝත්තමයාණන්, පියාණන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද ඔබ නිරන්තරයෙන් ආරක්ෂා කොට ආශිර්වාද කරනසේක්වා. දේව මේ අවසානයි, යන්න සාමයගෙන යන්න. ප්‍රිය සහෝදර සහෝදරියනි, අපි තවමත් ගෙවල් වලට කොටු වෙලා මේ වසංගතයේ හින්දා, ඒ වගේම මේ ගම් වතුරේ හින්දා, මේ සුලිසුලන් තත්ත්වයේ හින්දා, නායයන් හින්දා, ඒකින්ද මම ගිහිල්ලා කිව්වා ඔබ සියලු දෙනාටම මේ සෑම කෙනෙක්ටම අපිට ආධාරවල් පිටරටවල් වලින් දැන් එන්නේ නැහැ. අපේ පදවියත් යන්නේ බොහොම අමාරුයි. ඒකින්ද අද අපි අපේ සහෝදර සහෝදරියන්, අපේම මිශ්‍රී සහෝදර සහෝදරියන්ට අපිම උදව් කරන්න ඕනේ. ඒකින්ද රත්නපුරේට ගොඩක් ආපදා තත්ත්ව තියෙනවා. ගම් වතුර, නාය, සුලිසුලන්, මේ කොරෝනා වසංගතයේ තවත් එකක්. ඒකින්ද මම ආපදා කළමනාකරන අරමුදල කියලා අරමුදලක් මම පටන් ගත්තා ගිය ඉරිදා ඉඳන්. ඉතින් ඊටාම 14ක් මට උදව් වෙලා තියෙනවා දැනට. 4 දිනක් වගේ ඒ අරමුදලට. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හැකි සියලු දෙනාම ඒ අරමුදලට දායක වෙන්නට කියලා. මොකද අපේම මිනිස්සුමේ ගොඩක් රස්සාවක් නැතුව කොටු වෙලා කිසිම ආදායමක් නැතුව මේ මාසෙකට වගේ ලං වෙන්න මේ කාලය තුල දුක් විඳින ජනතාවක් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් වතු ජනතාවත් සමහරක් අයට වැඩ තියෙනවා. ඒගොල්ලෝ ඒ වැඩ කරගෙන යනවා. නමුත් තවත් කට්ටිය කුලී වැඩ කරපු කට්ටිය ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම අපේ මේ නගරබද ප්‍රදේශයේ බොහෝ අය කාටත් කියා ගන්නට බෑ. ඒගොල්ලන්ගේ තත්ත්වේ තවත් කෙනෙක්ට කියලා කීමත් සමහරක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා අවමානයක් කියලා. ඉතින් ඒ වගේ කට්ටියක් තියෙනවා. ඉතින් ඒකෙන්ද අපිටම උදව් කරගන්න. එක්තරා විදියකට අපිට තියෙන දවසේ අපි අපේ අසරණයන් වෙනුවෙන් අපි යමක් ලබා දෙමු. අපිට නැති දවසක් තියෙනවා. අන්න ඒ දවසේදී අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවි. දෙවියන් වහන්සේ අපිට දෙවි. ඒකින්ද ඔබ සියලු දෙනාටම අපේ WhatsApp ඒ සමූහයේ මාර්ගෙන්, ඒ වගේම අපගේ මුහුණු පොත මාර්ගෙන් ඔයගොල්ලන්ට මේ සම්භාර පියතුමාගේ ගිණුම ඒ නම්බර ඒ සෑම දෙයක්ම ඒ දත්ත ටික ලබා දීලා තියෙනවා. හැකි සියලුම දෙනාම HND බැංකුවේ තියෙන අපේ ගිණුමට ඔබගේ ඒ ආධාරය ලබා දෙන්න. ඒ වගේම වියලි ආහාර මාර්ගයෙන් අපිට උදව් වෙන්නට ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා. දැනට අපි වියලි ආහාර පාර්සල් ස්වල්පයක් අපි ලෑස්ති කරලා තියෙනවා. දැනට අපිට අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් අපි දැනුම් දෙනවා. ඒ මුදල මම කියනවා මොකද දැනට විතරක් නෙවෙයි මම මේ අරමුදල හදලා තියෙන්නේ තවත් අවුරුදු බර ගණනාවක්. ඒකෙන් මේ මුදල කිසිම වෙලාවක කිසිම දෙයකට මම ආපදාවකට හැර අල්ලන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් මේ අරමුදල වෙනුවෙන් මම විශේෂාකාරයෙන් අපගේම මීසන් සභාව තුළ 5-6 දිනක් මම පත් කරනවා. ඒගොල්ලන්ගේ අනුමැතියකින් තොරව මේ සම්භාර පේතුමාට මේ
මේ ආපදා වෙනුවෙන් කිසිම විදියකින් එය අල්ලන්නට බැරි වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා හැම කෙනාගේම විනිවිදභාවය තුළ මේ අරමුදල ඉදිරියට අරගෙන යන්නට අපි වග බලා ගනිමු. ඒ වගේම මේ ආපදා තත්ත්වය නිසා දුක් විඳින බොහෝ දෙනාට අපි මේ අරමුදලෙන් අපි උදව් වෙමු කියන උදව් වෙමු කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා. ඒකින්ද සියලු දෙනාම මේ අරමුදලට දායක වෙන්නට කියලා හැකියාව දායක වෙන්නට කියලා මම ඉල්ලා හිටිනවා නැවත. ඒකින්ද නායක අපේ කොට්ටාස නායකයන් ඒ කොට්ටාසවල ඉන්න අයට යම්කිසි අඩුපාඩු අසරණකම් තියෙනවා නම් මට කියන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් මේ කොරෝනා රෝගයට ගොදුරු වුණු ඒකත් කියන්න. නිරෝධායනය වෙනවා නම් කවුරු හරි මේ ප්‍රදේශවල අපේ කතෝලිකයන් ඒගොල්ලන්වත් කියන්න. සෑම විදියකින්ම මට ඔබ සියලු දෙනාට අපි මායි මගේ සහෝදර පියතුමන්ලා සියලු දෙනාම සැදී පැහැදී ඉන්නවා අධ්‍යාත්මික ආකාරයෙන්. ඒ වගේම අපිට හැකි පමණින් අපිට මේ උදව් ආකාරයෙන් ඔබ සියලු දෙනාටම සරණ යවන්න. ඉතින් අපි වෙනුවෙන් යාඥා කරන්න. අපි තියෙන හැම පූජාවකම ඔබ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරනවා. දැන් අපි අවසාන ගීතිකාවට සම්බන්ධ වෙමු.